ආයුබෝවන් තෙරුවන් සරණයි. අපි භාවනාව නිවැරදිව කරමු මාතෘකාව යටතේ අපි නැවතත් අද බලාපොරොත්තු වෙනවා තවත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නට. ඇත්තටම අපි මාස 6ක පමණ කාලයක් අපිට නිහඬව ඉඳ සිද්ධ වුණා මේ කොරෝනා වසංගතයේ හේතුවෙන්. ඒ නිසා ඇත්තටම අපිට මේ ආරණ්‍ය සේනාසනයට පැමිණෙන්න නැත්නම් අපේ ස්වාමීන් වහන්සේ මුණ ගැසීමටවත් අපහසුතාවයක් තිබුණ නිසා අපි මේ වැඩසටහන් කිරීමට අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් අපි කල්පනා කරා මේ වැඩසටහන් නරඹන බොහෝ ප්‍රේක්ෂකයින්ගේ උනන්දුව උවමනාව ඒකම අපි විමසා සිටින කරුණු. අතරම මේ මගින් අපි ගොඩක් අතරම උනන්දු වුණා මේ වැඩසටහනට ඉක්මනින්ම ඉදිරිපත් කරන්නට. අපේ ගරු ස්වාමීන් වහන්සේත් අපිට අනුමැතිය දුන්නා, අවසරය ලබා දුන්නා අපි කෙරෙහි අනුකම්පාවෙන් නැවත වතාවක් මේ වැඩසටහන පසුගිය වැඩසටහන කිහිපයේදී බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් මේ වැඩසටහන නරඹා තිබෙනවා. ලක්ෂ ගණනක් විශේෂයෙන්ම තරුණ පිරිස අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. තරුණයන් විශාල ප්‍රමාණයක් 60ක් 70ක් අතර ප්‍රමාණයක් මේ වැඩසටහන නරඹන බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් අපි අපේ ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව ලබාගෙන ඒ ආකාරයෙන් අපි ස්වාමීන් වහන්සේගෙන් අපට අවසරය ලබා දුන්නා මේ වැඩසටහන නැවත වතාවක් අපි ඉදිරිපත් කරන්න කියන එක. ඒ නිසා අපි අද සිට නැවත වතාවක් අපි ඉදිරියට මේ වැඩසටහන කිරීමට බලාපොරොත්තු වෙනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මේ පසුගිය වැඩසටහන් කිහිපයකදී ස්වාමීන් වහන්සේ අපේ ප්‍රේක්ෂකයන් ගැටලු කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. පොදු ප්‍රශ්නක් තිබෙනවා. ඒකම භාවනාවට අදාළ නැති ප්‍රශ්නක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මා සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේදී අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි කාරණා දැනගන්නට ඉගෙන ගන්නට අපි ප්‍රශ්න අහන අවස්ථාවේදී අපි ප්‍රේක්ෂකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පොත්පත්වල සඳහන් කරුණු බොහොමයක් සම්බන්ධයෙන් නැවත නැවතත් ප්‍රශ්න අහලා තියෙනවා. නමුත් ඇත්තටම අපිට ඊටත් වඩා ගැඹුරු කරුණු භාවනාව පිළිබඳව සිත පිළිබඳව භාවනාව පිළිබඳව ගැඹුරු කරුණු අපේ ස්වාමීන් වහන්සේගෙන් අපිට දැනගන්නට පුළුවන්. අපිට ඉගෙන ගන්නට පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේන් පස්සේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට භාවනාව පිළිබඳව අපිට දැනගන්න තිබෙන ප්‍රායෝගිකව දැනගන්න තිබෙන ඉතාමත් ගැඹුරු කරුණු පිළිබඳව මීටත් වඩා අවධානය යොමු කරන්න හොඳයි කියලා. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ. මම මේ අහලා තියෙන ප්‍රශ්න වලින් කීපයක් මම ඔබ වහන්සේ වෙත මම දැන් යොමු කරන්න කැමතියි. ස්වාමින් වහන්සේ මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට ඕනෑම ප්‍රශ්නයකට පැහැදිලි කිරීමට ප්‍රඥාවක් ලැබෙනවාද? දැන් මෙහෙමයි, මාර්ගඵලලාභීන් කියලා කියන්නේ භාවනාවක් දියුණු කරලා හරි ධර්මය අහලා හරි නිවන අවබෝධ කරපු අයට. ඒතකොට නිවන අවබෝධ කරනවා කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ හොයාගත්තේ නිවනනේ, සැනසීමක් තියෙන ස්වභාවයක්. ඒක තමයි හොයාගත්තේ. ඒක හොයාගත්තේ හිතෙන්. ආනාපාන සති වගේ භාවනාවක් කරලා. ඒතකොට භාවනාවක් කරන එක්කනට ලැබින්නේ අවසානයේ ලැබින්නේ ලබා ගන්න තියෙන්නේ ඒ නිවන කියන එක. ඒ කියන්නේ සැනසීම කියන එක, දුකෙන් නිදහස් වීම කියන එක. ඒතකොට ඒ පුද්ගලයන්ට ඒ අයට මේ හැමෝටම අර විදිහට මේ පැහැදිලි කිරීම කරන්න පුළුවන්කමක් නැහැ. ඒ හින්දා තමයි සමහර අය සිව්පිලිසිම් ව්‍යාපත් රහත් කියලා කියන්නේ. සිව්පිලිසිම් ව්‍යාපත් වෙනකොට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒතකොට විශේෂ ඥානයක් ඒක. ඒක මාර්ගඵල ඥානයක් නෙවෙයි. ඒක දැන් කුජුත්තරා කියලා ඒ කාලෙම හිටිය මේ වැඩට හිටිය මාලිගාවක හිටිය තරුණ කාන්තාවකටත් පුළුවන්කම තිබුණා. ඒතකොට ඒකට තව කියනවා සනිදර්ශන ඥානං කියලා. ඒතකොට සනිදර්ශන ඥානයක් ඕනේ. ඒක විදර්ශනා ඥානයක් නෙමෙයි. ඒතකොට එහෙම ඥානයක් තියෙන එක්කනට යමක් පැහැදිලි කරේ. දැන් අපි දන්නනේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්න සමහර කරුණු උගාක් දැනගත්තත් එයාට පැහැදිලි කරගන්න අමාරුයි. ඒතකොට පැහැදිලි කිරීම කියන එක තව වෙන මේ හිතක තියෙන මේ දක්ෂතාවයන්නේ. එතකොට මාර්ගඵලලාභී අයට ඒ සනිදර්ශන කියන ඥානෙ තියෙනවා නම් ඒ අයට පුළුවන් ඒක හොඳට පැහැදිලි කරන්න.
ඒකයි ඒක කියන්න තියෙන්නේ. එහෙම නැතුව නිවන් දැක්ක තරමින් ඒක පැහැදිලි කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් පසීබුදුවරු ඉන්නවනේ කියලා අපේ ධර්මයේම තියෙනවනේ. ඒතකොට පැහැදිලි කරලා තව කෙනෙක් නිවන් මාර්ගයට, ඒ කියන්නේ නිවන හොයලා දෙන්න නැත්නම් ඒක දකින්න පුළුවන් ක්‍රමයට කරුණු කියන්න බෑ කියලා කියනවා. සම්මා සම්බුදුවරුන්ට පුළුවන් කියලා තියෙනවා. ඒතකොට ඒකෙන් තේරෙනවා මේ ඥාන කියන්නේ ඥාන කුලාජ්ජාති තියෙනවා. ඒක කියන්නේ වෙනම කතාවක් වෙනවා. යම් කිසි ස්වභාවයන් අඳුනා ගන්න මේ දැන් ඉර්ධිවිද ඥානය කියන්නේ ඒකේ නොයෙක් දේවල් කරන්න පුළුවන් ඥානය. ඒකට ඒක විතරයි පුළුවන්. ඒකට නිවනවත් හොයාගන්න බෑ. ආන් ඒ විදිහට දිවස් කියලා කියන්නේ. ඒතකොට දිව්‍ය ස්රෝත කියලා කියන්නේ, දිව්‍ය කාං කියලා කියන්නේ ඈත තියෙන දේවල් අහන්න බලන්න ඒවා වෙනම ඥාන. ඉතින් ඒ වගේ ඥාන ගුණාක් තියෙනවා. දැන් පොත්පත් වල නම් තියෙනවා 70 ගණක් විස්තර කරලා 73 37 ඥාන කියලා. ඉතින් ඒ වගේ සමහර ඒවා ලබා ගන්නට පුළුවන්කම තියෙන අනිත්‍යයට. බුදුවරුන්ට විතරක් නෙමෙයි. ඒ හින්දා ඒ ඥාන වලින් තමයි විශේෂයෙන්ම සනිදස්සන කියන ඥානින් තමයි කරුණු පැහැදිලි කරන්න තව කෙනෙකුට පුළුවන් වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අපි තවත් ප්‍රශ්නයකට යමු. අවසරයි ස්වාමීන් වහන්සේ, කාම රාග පටිග තුනී කළ උතුමන් වහන්සේගේ හිතේ ස්වභාවය කෙසේද? ඒ නමම තියෙන කාම රාග පටිග. ඒ කියන්නේ යාට ආසාව නැහැ. පටිගයෙන් තරහින් නැහැ. ඉතින් හොයාගන්න පුළුවන් තරහින් නැත්තම් ආසාවක් නැත්තම් ඒ ස්වභාවය තමයි තියෙන්නේ. කියන්නේ ඒක తాවකාලික නෙවෙයි. එයාගේ ජීවිත කාලෙම ඒක ඒ ස්වභාවය තියෙන්න ඕනේ. කියන්නේ තරහා එන්නේ නැති වෙන්න ඕනේ. පටිග කියන්නේ ඒක. අපි තවත් ප්‍රශ්නයකට යමු වෙනවා නම් සෑම මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේ නමකටම ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්. එහෙම පුළුවන්නේ සමාධියක් තිබ්බොත් තමයි. දැන් උදාහරණයක් වශයෙන් අපි ධර්ම පොත්වලම සඳහන් වෙනවා අනාගාමී අයට සමාධි තියෙනවා නම් ධ්‍යාන වල තියෙනවා නම් ඒ කට්ටියට නිරෝධ සමාපatti කියන එකට සමවදින්න පුළුවන් දවස් 7ක්. එතකොට රහතන් වහන්සේටත් මේ සමාධි අෂ්ට සමාපatti නැත්තම් ඒ රහතන් වහන්සේටත් ඒක ලබා ගන්න බෑ මේ නිරෝධ සමාපatti කියන එක. ඒතකොට ඒකෙන් තේරෙනවා සමාපත්තියක් කියන්නේ හුඟක් වෙලා කාලයක් තිස්සේ ඉන්න පුළුවන් ස්වභාවයක් හිතේ. ඒකට සමාධි වලම තියෙන්න වෙනවා. ඒ නිසා සෝවාන් පුද්ගලයාට ඵල සමාපatti ලබා ගන්න පුළුවන්. ඒ ඵල සමාපත්තිය වැඩි වෙලා හෝ ලබා ගන්න පුළුවන් වෙන්නේ එයාට සමාධියක් තිබ්බොත්. ඉතින් දැන් සෝවාන් පුද්ගලයාට වෙනම භාවනා ක්‍රමයක් අවශ්‍ය නැහැ සමාපත්තිය ලබා ගන්නට. එයාට ලැබෙන්නේ නිරෝධ සමාපත්තියනේ ඵල සමාපatti. එතකොට එයාට පුළුවන් මේ නිවන අරමුණු කරනවා සංස්කාර මෙනෙහි කරන්නේ නැතුව අරිනවා. සංස්කාර කියන්නේ එදිනෙදා අපි හිතන වතන දේවල් ඒවා හිතෙන් එහෙම හිතන්නේ නැතුව ඉන්නවා නිවන අරමුණු කරනවා. ඒතකොට හිතන එකම නිවනට යනවා. එහෙම තමයි ඵල සමාපත්තියට සමාදින්න කියලා ධර්මෙත් තියෙන්නේ. එහෙම නැත්නම් යා වෙනම භාවනාවක් කරලත් පුළුවන්. මෛත්‍රී හෝ ආනාපාන සති හෝ මොන භාවනාවක් කළත් කලින් ලැබපු නිසා යාට නිවන අරමුණු කරපුවාම නිවන ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඵල සමාපත්තියක් හැටියට. නිරෝධ සමාපatti නෙමෙයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙටම අදාළ තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ සුෂ්ක විදර්ශක මගපරලාභී උතුමන්ට ඵල සමාපත්තියට සම්බන්ධින්න. ඔව් කාට උනත් නිවන් ලැබලා තියෙනවා. දැන් ඒ කාට උනත් පොදු එකක් තමයි මම කිව්වේ. එයාට සුෂ්ක විදර්ශකයාටත් පුළුවන් ඵල සමාපත්තියට ලබා ගන්න. සුෂ්ක විදර්ශකයා කියලා කියන්නේ කෙලින්ම විදර්ශනා භාවනා කරලා නිවන් අවබෝධ කරපු පුද්ගලයා. හැබැයි මතක තියාගන්න සමහරව වරද්දා ගන්නවා. සුෂ්ක විදර්ශනාවෙන්ම මේ නිවන් ලබා ගන්න බෑ කියලා. එහෙම වෙන්නේ නැහැ. සුෂ්ක විදර්ශනාව අන්තිම වෙලාවේදී ඒක දියුණු වෙලා තියෙනවා නම් සමතයක් වැඩිනවා අවසාන හරියදී. මොකද එයාට උඟක් කිලිස් යටපත් වෙන හින්දා. ශරීරයත් බොහොම සියුම් වෙන හින්දා වේදනාදිය ඇඟි තියෙන දරස කියන්නේ අපහසුකම් නැති වෙන හින්දා. ඒතකොට එයාට සමාධිය ලැබෙනවා හුස්ම බලනකොට හරි. ඒතකොට ඒ සමාධියෙන් අන්තිම මොහොතේ හරි ධ්‍යාන ලැබෙන්න ඕන. මොකද ඒ ධර්මතාවයක් ඒක ධ්‍යානයක් ලැබිලා තමයි නිවන් ලැබෙන්නේ. ඒතකොට ඒ ඇයිට අර සමාධිය පුහුණු කරොත් වැඩි දුරට සමාපත්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. මම හිතන්නේ මේක ටිකක් වෙනත් ආකාරයක ප්‍රශ්නයක්.
විද්‍යුත් චුම්බක උපකරණ වලින් සමාධිගත වීමට බාධාවක් ඇති වේද? විද්‍යුත් චුම්බක කියන්නේ විද්‍යුත් උපකරණ හදලා තියෙනවා ලෝකේ දියුණු රටවල් විශේෂයෙන් ජපාන වගේ රටවලුයි මේ මුගක් දිනක් භාවනා කරන හින්දා ලෝකේ ඒවට උපකරණ හදලා තියෙනවා ඒක පහසු වෙන්න. තියා නිදා ගන්න හොඳට නිින්ද යන්න කියලාත් උපකරණ තියෙනවා. හැබැයි ඉතින් ඒවා ව්‍යාපාර ලෝකයක් ඒක. ඉතින් ඊට පස්සේ ඒවා යනවා මේ සල්ලි හම්බ කරන පැත්තකට. එහෙමත් තියෙනවා. ඒතකොට මේ උපකරණ සමහරව 30-40000 සමහරව ලක්ෂ ගණන්. ඉතින් මේ උපකරණයක් ඔළුවට සම්බන්ධ කරපුවාම ඒ ඔළුවට සම්බන්ධ කරන්නේ මේ අපේ හිසට පිටස්තරින් ඒවට කියන්නේ ඉලෙක්ට්‍රෝඩ් කියලා. එහෙම සම්බන්ධ කරපුවාම පොලි එකේ මේ විද්‍යුත් තරංග ඇති වෙනවා. ඒක ඇති කරන්න පුළුවන් මේ කෘතිම මේ උපකරණ යොදාගෙන විද්‍යුත්. එතකොට අර හිතේ සාමාන්‍ය අපේ මොළයේ ඇතුලේ විද්‍යුත් තරංග වලින් තමයි අපි කල්පනා කරනකොට ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒවා අප කලින් සාකච්ඡා කරලා තියෙනවා. මේ ඇල්ෆා, බීටා, තීටා, ඩෙල්ටා කියලා ගැම්මා කියලා එක එක තරංග අඳුන්වලා තියෙනවා. ඒව නම් වලින් මිසක් එහෙම මේ වෙනම වර්ග නෙමෙයි. හිත ඇතුලේ ඒ කියන්නේ මොළයේ ඇතුලේ වෙන විද්‍යුත් කම්පන. ඉව්ව මේ පිටස්තරට යන්නේ හුඟක් දිනෙක මේ තරංග කියලා කිව්වම හිතන ඔළුවෙන් පිට යනවා කියලා. එහෙම ඒවා නෙවෙයි ඔය කියන්නේ. එහෙම ඒවට කියන්නේ මේ හර්ට්ස් කියලා ෆ්‍රීකවන්සි කියලා කියන්නේ සංඛ්‍යාත එහෙම විශාල මේ ලොකු සංඛ්‍යාත නෙවෙයි. ඒවා 12 15 30 වගේ ඒවා. ඒවා මේ ඇතුළට ගමන් කරනව නෙවෙයි. ඒවා තරංග කියන නම හින්දා තමයි ඒක මොකක්ද දෙනකොට පැටලින්නේ. ඒවා විද්‍යුත් පල්ස් කියන්නේ දැන් අපි නාඩි අල්ලපුවාම නාඩි වැටෙන්නේ ඒ වගේ පල්ස් එකක් ඒක. ඒක ඔළුව ඇතුලේ ඇති වෙනවා. ඒව තමයි ස්පිරිතාලවල වල සමහර අසනීප ඔළුවේ තියනවලු බලන්න විශේෂයෙන් මීමැස්මර වගේ ඒවා. එතකොට ඒ පල්ස් වෙනස් වෙනවා. ඒ පල්ස් එකක් තියෙන. ඒ කියන්නේ තප්පරයකට 15යි 30යි 40යි 100යි වගේ ඒවා. කලබල වැඩි වෙනකොට 100 වගේ පනිනවා ඊටත් වැඩි. අඩු වෙනකොට ඒවා කම්පන 8 7 වගේ වෙනවා. දැන් නිින්ද යනකොට 3 2 1 වගේ වෙනවා. ඩෙල්ටා කියන්නේ ඒවට. ඉතින් එහෙම නම් දාලා තිනවා. ඒ ඩෙල්ටා කියලා එහෙම නම කිව්වට මේ නමේ නෙමෙයි තියෙන අර ඔළුව ඇතුලේ නැත්නම් මේ මොළයේ ඇතුලේ සිද්ධ වෙන විද්‍යුත් එක. ඉතින් ඒක අර කෘතිම පිටින් දෙනවා ඊට මේ සමගාමීව යන තරංග හොයලා තියෙනවනේ දැන් නිින්දෙදි මෙව ඇති වෙන්නේ කියලා. ඒතකොට පොඩ්ඩක් උත්තේජනය වෙනවා. ඒ නිසා සමහර විට සමහර උපකරණ මම දැකලා තියෙනවා. මේ ඒවා ස්විච් තියෙනවා නිින්දට එකයි රිලැක්ස් කියලා එකයි රිලැක්සේෂන් කියලා මෙඩිටේෂන් කියලා එහෙම ස්විච් තියෙනවා. දාපුවාම ඉතින් අර ඊගොල්ලෝ තරංග හදලා තියෙනවා. අරකට දැන් අපි සාමාන්‍ය කෙනෙක් භාවනා කරනකොට තියෙන තරංග වගේ කෘතිමව හදලා ඔළුවට දෙනවා. ඉතින් ඒකෙන් පොලි වෙනස්කම් වෙනවා. ඉතින් ඒක පැහැදිලිව හොයලා තියෙනවා. ඒක නේ මේ බාණ්ඩත් විකිනෙන්නේ. ඉතින් ඒ පළියටම ඉතින් එහෙම කරන්න යන්න අවශ්‍යයි කියලා මට පේන්නේ නැහැ. මොකද හිතක් දියුණු කරන එක තමා තුලින්ම කරගන්නවා නම් තමයි හොඳ කෘතිම දෙයකට යනවට වඩා. ඒ නිසා ලෝකයේ අද ඉතින් හැම දෙයක්ම හොයනවා විද්‍යාව තරමට දියුණු වෙලා තියෙනවා. බාහන මනින්න පුළුවන්. දැන් කෙනෙක් ඇස්පියාගෙන ඉන්නකොට පිටින් දකින්න සාන්තව ඉන්නවාද කියලා. ඇත්තෙන් මෙයා සාන්තවද ඉන්නවාද කියලා මන්නේ හැකි. ඔළුවට අර EEG කියන උපකරණයක් තබලා ඒක මනින්න පුළුවන් මොන තරංගද යට ඇති වෙන්නේ කියලා. ඇත්තෙන්ම එතකොට ඇල්ෆා වගේ බොහොම සාමකාමී තරංග ඇති වෙන්න ඕන. හරියට සමාධිය ඒව නම් අපි ළඟ තියෙනවා. අපි බලලා තියෙනවා. එතකොට සමාධිය හිව්වයි. නිින්ද ගියත් හිව්වයි භාවනා කරගෙන යනකොට. ඉතින් ඒ හින්දා ඒවා ප්‍රතික්ෂේපම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් කරුණු දැනගන්න ඉතින් ඉගෙන ගත්තට නම් වරදක් නැහැ. ඒ වගේම සයන්ස් දැන් බාහිරින් විද්‍යුත් තරංග විද්‍යුත් උපකරණ පාවිච්චි කරලා අපේ සිතට තරංග යවනවා වගේම දැන් අපේ ධර්මයේ සඳහන් වෙනවා රුක්ක මූලගත වූවා ආරණ්‍යගත වූවා ශුන්‍යාමගත වූවා මේ වගේ ස්ථානවල ඉන්නකොටත් ওই தත්ත්වයටපත් වෙනවා කියලා. මම හිතන්නේ දැන් රුක්ක මූලගත වූවා. ඒ කියන්නේ ඒ වගේ පරිසරයකට යනකොටත් ඒක ස්වභාව ධර්මයෙන්ම ඒ අවස්ථාවටපත් වෙනවා. ඔව් දැන් සාමාන්‍යයෙන් ওই භාවනාවට දැන් හදලා තියෙනවා සුභායක සද්ද දියැලි වල සුළඟේ මුහුදේ කුරුල්ලන්ගේ වගේ සුභායක සද්ද. ඒ සුභායක සද්ද ඇහින්ට සලස්වපුවාම කණෙන් යන්නේත් තරංගයක් නේ මොළේට.
එතකොට ඇත්තෙම එතකොටත් අර ලීසි වෙනවා. ඒක ඉතාම පැහැදිලිද අපි හිතමු කර්මාන්තශාලාවක ළඟ හරි බස් හෝල්ට් එකක් හරි බස් ස්ටෑන්ඩ් එකක් හරි ළඟින් භාවනා කරන්න කොහේ හරි තැනක විවේක තිබ්බට කරන්න බෑනේ සද්ද ගුලි. ඒක පැහැදිලිනේ. ඒක කනේ එන සද්දීට බාධා කරනවනේ. ඒ වගේ අර සියුම් සුභායක සද්ද අපි කාලාන්තරයක් තිස්සේ සමහරට ආත්ම ගණන් අපි ඔක අහලා තියෙන ඒවා සුභායක කියන සද්ද. එහෙනම් ඒක කනට හුරු සද්දය. දැන් හොයලා තියෙන පුංචි ළමයි බබ්බාලා කියන්නේ මාස දෙකේ නවත්තන්නෙම නැතුව අඬනකොට අර අම්මගේ හෘද වස්තුවේ සද්දේ අහන්න සලස්වලා තැම්පත් කරලා තියෙනවා. අර දරු නැලවිල්ලකට වඩා අම්මගේ කුසේ ඉන්න කාලෙම ඒ සද්දනේ ඇහිලා තියෙන ළමයාට බබාට. ඒතකොට ඒ වගේ. ඉතින් ඒ හින්දා කෘත්‍රිම දේවලු ලෝකේ හැටියට තියෙනවා. අර ස්වභාවිකව බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙනවා සද්ද අඩු ප්‍රදේශ. සද්ද බිඳුව තියෙන සද්ද මොකවත් නැති ප්‍රදේශ නෑ. ඕන තැන කැලියට ගියත් කුරුල්ලෝ කෑ ගහනවා. මේ ස්වභාවික සද්ද වලින් ලේසි වෙනවා. ඕනම කෙනෙකුට ඒක අත්දකින්න පුළුවන්. කැලියකට ගිහිල්ලා භාවනා කරන්න බලන්න ගෙදර කරනවට වඩා හොඳයි කියලා ඕන කෙනෙකුට තේරෙනවා. දැන් අතර වංශයේ සඳහන් කර පරිදි දැන් ස්වභාවික සද්ද දැන් අපිට කාලාන්තරත් එක්සේ පුරුදු සද්ද ඇහෙනවා. ස්වාමීන් වහන්සේ අපි ස්පියාගෙන සමහර වෙලාවට භාවනාවට සූදානම් වෙන විට මේ අපේ කන් වලට ඇහෙනවා පළඟැටියන්ගේ සද්ද, රැහැයියන්ගේ සද්ද. මේක ඒ අවස්ථාවේ තියෙන සද්දයක්ද නැත්නම් මේක කාලාන්තරයක් තිස්සේ අපිට පුරුදු පුහුණු වුණු සද්දයක්ද මේ? ඕක ගැන ඉතින් හුඟක් දිග කතාවක් හැබැයි. දැන් සමහරුන්ට සද්ද මේ ඒකට කියන්නේ අදි සංඛ්‍යාත ඉහළ සංඛ්‍යාත තියෙන. දැන් පළඟැටියෝ එහෙම සද්ද කරනකොට පළඟැටියෝ රැයට ඇහෙන සද්ද වගේක් තියෙනවනේ. ඒව සමහරට රෙකෝඩ් කරලා සමහරු භාවනා කරන්න ඒවා හදලා ලෝකේ තියෙනවා. ඒ සද්ද සුභායක හදලා නෙමෙයි සුභායක අරන්ට ටේප් කරලා ඒක පැයක් විතර දානවා. ඒතකොට භාවනා කරනකොට ඒ සද්ද නැහින්නේ ඔක රැයට විතරයි වැඩියෙන් තියෙන්නේ. දවල්ට ඉතාම අඩුයි. රැයට හරිය වැඩි. මොකද මේ රැයට තමයි සත්තු පළඟැටියෝ එහෙම මේ කෑ ගන්න. ඒක නම් මම හිතන්නේ ටවුන් බද මේ නගර බද ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් කැලී කිට්ටු ගෙවල් වලට ඒ සද්ද නිතරම ඇහෙනවා. ඒකටත් භාවනා කරන්න ලීසි. ඒක දැන් රෙකෝඩ් කරලා අහන්න සලස්වනවා අර කුටි මයිල්. ඒ කියන්නේ නාගරිකයිට. කාමරේ ඇතුලේ ඉන්නකොට. ඉතින් ඒ වගේ මේ අර සියුම් සද්ද වලින් අපේ හිතට යම්කිසි සැනසීමක් එනවා පිටස්තර සද්ද වලින්. එතකොට මෙහෙම වැඩක් වෙනවා හැබැයි. මේ කන ගැනත් ඔකට කියන්න වෙනවා. මේ කනේ තියෙනවා කර්ණ සංකේ කියලා මේ වෘත්තාකාරව රවුම් වෙච්ච යම්කිසි කොටසක් ඉන්ද්‍රිය. ඒකට සද්ද ඒක පටන් ගන්න තැන ඉඳන් ඇතුළට ඒක රවුමට අර ගොම්බිල්ලෙක්ගේ වගේ රවුමට තියෙන්නේ. අර ඇතුලේ හරියට 20000 විතර කම්පන අහු කරන්න පුළුවන් ඇතුලේ කොටසට. පිටස්තර ඒවට 50 වගේ පොලි සංඛ්‍යාත අඩු සද්ද එන්නේ. එතකොට අර ඔබ භාවනා කරන එක නම් නිතර ඔක වැඩි කරනකොට අර ඇතුලෙම ඒ කියන්නේ හයි ෆ්‍රීකවන්සි කියන්නේ ඉහළ සංඛ්‍යාත වලට මේ සම්බන්ධ වෙනවා වැඩි වෙනවා. එහෙම අයට කොච්චරවත් රෑසියු වගේ පළඟැටියෝ වගේ කෑ ගහනවා කියලා පැමිණිලි කරනවා. සමහර අයට සමහරුන්ට භාවනා නොකර ඒක අසනීපයක් වගේ තියෙනවා. එතකොට දැන් තේරෙනවා අසනීප වලටත් එහෙම සද්ද ඇහෙනවා පළඟැටියෝ කෑ ගහන්නේ නැති වෙලාවෙත් ඒ සද්ද. නමුත් අපි හොයලා තියෙනවා අසනීපයක් නැතුවත් ඒ සද්ද ඇහෙනවා. අපි ඒක බලනවා ඇත්තෙම මෙහෙම සද්ද තියෙනවද කියලා. මේ උපකරණ තියෙනවද සද්ද මේ අඳුනා ගන්න ඇප් කියලා තියෙනවා. ඒවා තියෙනවා. ඒ වගේ සද්ද මේ මොන ෆ්‍රීකවන්සිලද දැන් තියෙන කියලා. ඒ කියන්නේ කාටවත් තැනක් හොයන්න බෑ මේ බිඳුව. ඒ කියන්නේ සද්දේ නැති තැන. ඒවා කෘත්‍රිමව කාමර හැදුවොත් මිසක් අවට එහෙම කොච්චර සද්ද තියෙන පොලි සද්ද. සාමාන්‍යයෙන් ඒවා මනින්නේ dB වලින්. ඩෙසිබල් වලින්. ඒ ඩෙසිබල් සාමාන්‍යයෙන් 30 40 වගේ සද්ද බිඳුවේ නෙමෙයි තියෙන්නේ. 5 20 25 ඔය ගණන් තියෙනවා. අපි බලලා තියෙනවා අර පළඟැටියන්ගේ සද්ද හැම වෙලාවෙම වගේ හැන්දෑවෙනකොට පටන් ගන්නවා. ඒතකොට මොකද ඒක උපකරණයන්නේ. ඒකට මේ මානසික දෝෂ හැදෙන්නේ නැහැ නේ. එතකොට මේ සද්ද නිතරම තියෙනවා. ඉතින් සමහරුන්ට සංවේදී වෙනවා භාවනා කරනකොට ඒ සද්ද. සමහරුන්ට සංවේදී වෙනවා අනිත් පැත්තේ. ඒ කියන්නේ මේ බේර සද්ද වගේ බේර සද්ද අඩු මේ සංකේතයක් තියෙන්නේ.
එතකොට මේ බෙර වගේ ඈත සද්ද ඇහෙනවා. එතකොට දැන් ඔය අපි හිතමුකෝ වාහනයක් යනවා කියලා. ඒ වාහනේ තියෙන එන්ජිමේ තියෙන සද්දත් හර්ට්ස් 50 වගේ තියෙන්නේ. නමුත් ඒකේ තියෙන අර එන්ජිම අනිත් කොටස් මේවා වෙනකොට මේ තවත් සද්ද එනවා මේ සංඛ්‍යාත වැඩිව. ඒතකොට ඈතම අහන්න පුළුවන් අපිට කන්දීගෙන දැන් භාවනා කරන එක්කනා නිස්සද්ද පරිසරයකින් කරන්නේ. එහෙම කරන්න අර කන සංවේදී වෙනවා වැඩි. අපි දැකලා තියෙන සමහරගේ ප්‍රායෝගිකවම කන හොඳට ඇහෙනවා ඒගොල්ලන්ට. ඊළඟට ඒතකොට කවුරු හරි කතා කරන එකත් ලොකු බාධකයක් වෙනවා. ඒ කියන්නේ කන සංවේදී වෙනවා වැඩි. ඒ නිසා ටික කන ඇහෙන අලු අයත් ඔය භාවනා කරනවා නම් හොඳයි නිස්සද්ද පරිසරවල කන සංවේදී වෙනවා වැඩි. ඒ කියන්නේ ඒවත් පුහුණු කරන්න පුළුවන් අපේ ඉන්ද්‍රියන් කියන ඒවා. දැන් ඇහත් පුරුදු කරන්න පුළුවන් කනත් පුරුදු කරන්න පුළුවන්. ඉතින් ඒවා 100ක් නෙමෙයි මම කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයකින් පුරුදු කරන්න පුළුවන්. එතකොටත් ඔය මේ අර ඉහළ සංඛ්‍යාත ඇහෙන්න ගන්නවා. ඒක අසනීපයක් නෙමෙයි බෙහෙත් ගන්න අවශ්‍ය නෑ. මොකද හුඟක් දිනේ බාහනා කරන අය එහෙම සද්ද ඇහෙනවා කියලා කියනවා. ඒ හින්දා ඒක බාහනා කාලයක් නතර කරපුවාම ඇහෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඒක බාහනාවෙන් ආපු එක නෙමෙයි කන සංවේදී වෙන එකයි කියලා තේරුම් ගන්න ඕනේ. අත් වශයෙන්ම ඔබ වහන්සේ අපේ භාවනා පන්ති වලදී කීපවතාවක්ම අපිට භාවනාව ආරම්භ කරන අවස්ථාවේදී අපිට උපදේශ දීලා තිබෙනවා සිත සමාධිගත කිරීමට උඩු සිත යටිසිත දක්වා ගමන් කරන අවස්ථාවක් තත්ත්වයට පත් කරගන්නට මේ හුස්ම වලනවා වගේම ශබ්ද වලට සවන් දෙන්න කියලා යොමු කරන්න කියලා. ඒ කියන්නේ ඈත ශබ්ද වලට ඒ ආකාරයෙන් සිත සමාධිගත කරගන්න පුළුවන්. ඒක පිළිබඳව පොඩ්ඩක් ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඔව් දැන් මෙහිමයි. දැන් භාවනාවකට දැන් පොත්පත්වල දැක්වෙන විදිහට නම් මේ සමසතලිස් කර්මස්ථාන කියලා තමයි විස්තර කරන්නේ. එතකොට ඔය කර්මස්ථානයක් කියලා කියන්නේ මොනවා හරි එකක් අරගෙන හිත තැම්පත් කරන්න පුළුවන් විදිය. දැන් බලන්න බුදුහාමුදුරන්ට ඉස්සර වෙලත් හිත තැම්පත් කර බව බෞද්ධ පොතපතේම තියෙනවා. එහෙම තාපසෝ හිටියා කියලා. එතකොට මේ සමසතලිස් කර්මස්ථානය යදලා තියෙන්නේ. ආනාපාන සතිය නම් ප්‍රාණයාම කියලා ටිකක් වෙනස් විදිහකට කරලා තියෙනවා. නමුත් අනිත්වක් හසින සමහර ඒවා වෙනත් ඒවා ඒගොල්ලෝ ගොඩාක් එහෙම හොයාගෙන තියෙනවා. ඒතකොට භාවනාවකට අහවල් එකම කියලා එහෙම එකක් නැහැ. ඒක මිනිස්සු ඇර සම්ප්‍රදායක් හිතන හින්දා බුදුහාමුදුරුවෝ සමතලිස් කර්මස්ථාන කියලා මෙන්න 40ක් තියෙනවා කියලා කොහොමවත් එහෙම විස්තරයක් නැහැ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක. ඒ අවස්ථාවල එක ඒවා පෙන්වුවා මිසක්. එතකොට අපි මෙහෙම තේරුම් ගන්න ඕන අපි හිත තැම්පත් වෙනවා නම් ඒක අකුසල් අරමුණක් නෙවෙයි නම් කුසල් කියලා අරමුණුත් නැති අරමුණුත් තියෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් හුස්ම කියන එක සාමාන්‍ය අරමුණක්. කුසල්වත් අකුසල්වත් කියලා එහෙම જાතියක් නෙමෙයි. අපි හිතමු පිළිකුල් භාවනාව කියන කීසා ලෝමා කියලා තියෙන. බලන්න ඒක අපට අහන්න මොකද්ද කියලා. ඒක සංවේදී අරමුණක්. ඒක ඇඟි තියෙන කොටත්. ඒක ආගමක ඒවා නෙවෙයි. අනිත් එකක් බලන්න මරණානුස්සති මරණය ගැන හිතන සංවේගී අරමුණක් මරණයක් ගැන හිතන. දැන් එතකොට ඒකෙන් තේරෙන කමරහන් කියන ඒවා කොටසක් තියෙනවා ආගමික ඒවා. බුදු ගුණ මෙනෙහි කිරීම ආගමිකයි. දහම් ගුණ මෙනෙහි කිරීම ආගමිකයි. ඔන්න ඒක. තව එකක් කිව්වා මම ඉස්සෙල්ලා විදිහට කීසා ලෝමා නකාදන්ද කියලා. එතකොට අසුබයි සංවේගී අරමුණක්. එතකොට තව ඒවා තියෙනවා හුස්ම. ඒක සුභායික අරමුණක්. මෙටි හරි මොන හරි වර්ණයක් තියාගෙන බලනවා. ඒක සුභායික දෙයක්. ඒක සංවේගී කියන්නත් බෑ. ආගමික කියන්නත් බෑ. ඒතකොට වර්ග තුනක අරමුණු තියෙනවා. මේ හොඳට කෙනෙක් තේරුම් ගන්න ඕනේ. නැත්නම් සම්ප්‍රදායෙන් ඉඳලා අපි කියන්න ගියත් ඒවා කොහෙද තියෙන්නේ ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ කියලා මේවා ඉස්සෙල්ලා මූල ධර්ම ඉගෙන ගන්න ඕනේ. මේ මොකද්ද භාවනාවක මූල ධර්මේ භාවනාවක් කියන්නේ මොකද්ද? භාවනාවට ඇයි අරමුණු යොදාගෙන තියෙන්නේ කියලා අන්නේ මූලික දේවල් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ගතානුගතික කරා කියලා භාවනාව දියුණු වෙනවා හරිම අඩුයි. අපි දැකලා තියෙනවානේ. මොකක් දියුණු වෙනවා අඩුයි. බොහොම පරක්කු වෙනවා. ඉතින් මේ පරක්කු නැති කරගන්න නම් මේ ඒකේ තියෙන මූල ධර්ම දැනගන්න ඕනේ. මොකටද ඇයි එහෙම දැන් ආනාපාන සතිය ඇයි බුදුහාමුදුරුවෝ එහෙම පෙන්නේ කියලා අපි ටිකක් හිතලා බලන්න ඕනේ. ඒකට තේරෙනවා ඒක මොකක්ද කියලා. ඒක සුභායික අරමුණක්. ඒක හුස්ම සම්බන්ධව බලන එකක්. ඒතර හුස්ම කවුරුත් දන්නවා ඒක ආගමක වස්තුවක් නෙමෙයි. ඒක ජීව ක්‍රියාවලියක් ඇඟේ තියෙන.
ඉතින් ඇයි ඒකක් බලන්න කියන්නේ. එහෙම විමසිලි වෙන්න ඕනේ. නැත්නම් මේක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා එහෙම නෙමෙයි. යමක් කරනකොට තමුන්ටත් තියෙනවනේ මොලයක්. මේ මොලේ යොදලා ඒවා බලන්න ඕනේ. දැන් අපි හිතමු වර්ණයක් දිහා බලාගෙන හිත තැම්පත් කරන්න පුළුවන් කියලා පොතේ තියෙනවා. මේ පොතේ තිබ්බද ඒ වර්ණයක් තියෙන්නේ. දැන් ඒකේ තියෙන රතු පාට පුළුවන්, කහ පාට පුළුවන්, සුදු පාට පුළුවන්, නිල් පාට පුළුවන් කියලා. ඒතකොට දැන් ඒකේ අනිත් පාටක් බැයිද ඒතකොට? කොළ පාටක් යොදාගෙන බැයිද? දම් පාටක් යොදාගෙන බැයිද? කියලා බලන්න ඕනේ. එතකොට මේ පොතේම කියනවා එහෙම යොදාගත්තාම ඒක වර්ණ සංකලනය වෙනවා කියලා. අරක මූලික වර්ණ නිසා දැන් අපි කොළ පාට එක යොදාගත්තාම කොළ හැදිලා තියෙන්නේ කහ සහ නිල් එකතු වීමෙන්. ඒතකොට පාට දෙකකට බෙදෙනවා කියලා කියනවා. එච්චරයි කියන්නේ. නමුත් කරලා බලන්න දම් පාටිනුත් පුළුවන්. ඉතින් කරලා බලන්න නැතුව ওই පොත් වලින් තිබ්බට නෙවෙයි අපි හිතලා බලලා කරලා තියෙන හින්දා. ওই දම් පාටිනුත් පුළුවන්. කොළ පාටිනුත් පුළුවන්. කඩදාසියකිනුත් පුළුවන්. නිකන් කඩදාසි කැල්ලක් කරගෙන පුළුවන්. කොළ කැල්ලක් පුළුවන්. වීලිච්ච කොළයක් කරගෙන පුළුවන්. අමු කොළයක් කරගෙන පුළුවන්. ගහක පොත්තක් කරගෙන පුළුවන්. මොකද්ද බැරි? නිය පොත්තක් පුළුවන් නම් කිස් රොදා පුළුවන් නම් ඒවා පුළුවන්. ඒ පොතේ තියෙන හින්දා. ඇයි අනිත් බැරි වෙන්නේ? නිසා ඕන එකක් බාන අරමුණක් කරෙහි ඒක අකුසලයක් නොවන අරමුණක් නක්. අකුසලයක් කියන්නේ දැන් තව කෙනෙකුට සාප වේවා කියන ඒවා බෑනේ. මොකද ඒවා අකුසල්. සමහර ඒවා කුසල් જાති. හරි. එහෙම නැති අරමුණු පුළුවන්. දැන් මලක් ගත්තොත් දැන් බුදුහන්තු සුවන්නකාර භික්ෂුවට මලක් දුන්නේ. අසුභවනව දීලා හරි ගියේ නෑ. මේ ආඳුරම සරියුත් ආඳුර දුන්නේ. අසුභවනෙන් හරි ගියේ නෑ. ඉතින් කවුද දුන්නේ? සරියුත් ආඳුර. උගන්නේ සුවන්නකාර. මේ මාස ගානක් කරලා හරි ගියේ නෑ. බුදුහන්තු මලක් දුන්නා. මල දිහා බලාගෙන ඉන්න කියලා. රන්නන් පාට එක. ඒකෙන් rahat වුණා. ඒතකොට ඒකෙන් තේරෙන්නේ මේ භාවනා කියලා කියන්නේ යම් කිසි අරමුණක හිත හොඳට තැම්පත් වෙනවනම් ඒ අරමුණ ආගමික වෙන්න පුළුවන්, සංවේගී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුභායික වෙන්න පුළුවන්. වර්ග තුනම පුළුවන්. අකුසල් බෑ. එච්චරයි වෙනසක තියෙන්නේ. කුසල අකුසල නොවන එකත් පුළුවන්. එහෙම අරමුණේ කෙනෙක් ඉන්නකොට හිත තැම්පත් වෙනවනම් ඒක බාන අරමුණක් යයි කමඨහන. ඉතින් ඒ කමඨහන් රාශියක් තියෙනවා. ඒ නිසා ඒ කමඨහන් තෝරගන්නකොට හොඳට බලලා තම පුරුදු කරලා ඒක බැරි නම් තව එකක් පුරුදු කරලා එහෙම බලන්න සමහර සමුල් එකක් හරියනවා. ඒ හරියන භාවනාව ඉතාම හොඳයි. සුස්ක විදර්ශනා කියලා තව භාවනා ක්‍රමයක් අපි කලින් සඳහන් කළා. ඒක කෙලින්ම සමත අරමුණක් නැතුවම කෙලින්ම ඇඟට හිතට දැනෙන දේවල් බලාගෙන යනවා. ඒ කියන්නේ වර්තමානයේදී ඕනෑම අරමුණක් එනකොට ඒක දිහා බලන එකට සුස්ක විදර්ශනා ක්‍රමයක් ගොඩක් ක්‍රම තියෙනවා. ඒක ක්‍රමයක් හැටියට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිසියම් තැනක වාඩි වෙලා ඉඳගෙන අපිට එන අපි ලීසීම පටන් ගන්නවා හුස්ම කියමුකෝ. ඊම හුස්ම බලාගෙන ඉන්නකොට අපිට මොන හරි හිතවිල්ලක් එනවා. දැන් අපි හිතවිල්ලන්නේ දැන් ආවි. දැන් අපි ඒක බලාපොරොත්තු නැතුවනේ ආවි. ඒකට අපි හිතුණා කියලා ඒක අඳුනා ගන්නවා. ඊට පස්සේ ආයෙත් හුස්ම වලට එනවා. එහෙම එනකොට ඔන්න හඬක් එනවා, සද්දයක් එනවා. අපි ඇහුණා කියලා හිතන ආයෙත් හුස්ම වලට එනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඒ කාර්මුණක් නැහැනේ හිත විස්තිප්ත වෙනවනේ කියලා. ඉතින් කරලා බලන්න ඕනේ. මේ කරලා බලන්නේ නැතුව කියන ඒවට අපිට උත්තර දෙන්න වෙලා යනවා. නික අපරාධිනේ. නිසා කෙනෙක් කරලා බැරි වුණොත් උත්තර අපි දෙන්න ඇයි බැරි වුණේ කියලා. ඒක සමහර විට එයාගේ කරන එකේ දෝෂයක්මයි. නැත්තම් කරන්න පුළුවන්. ලෝකේ නිසා ඕන තරම් කරන අය ඉන්න කරගත්ත අය තියෙන හොඳ තැම්පත් කරගෙන තියෙනවා හිත. ඒ නිසා මේවා කරලා ඒ කියන්නේ භාවනාව කියන එක පීනනවා වගේ වැඩක්. ඒක ගොඩ ඉඳන් කොච්චරවත් ඒක මේ කොහොම කියලා දුන්නත් පීනන්න බෑනේ. ඒක වතුරට බහින්න ඕනේ දවසක එකලා වතුරට බහැලා එහෙම පීන ඉන්නකොට අර පීනීම කියන එක පුරුදු වෙනවා. ඒ වගේම තමයි භාවනාව කියන එකත්. භාවනාව පිළිබඳව ඔබ වහන්සේ මනවින් පහදා දුන්නා. අත්වසේම ස්වාමීන් වහන්සේ ගොඩක් කට්ටිය ගොඩක් පිරිසක් මේ පිළිබඳව කිහිප වතාවක්ම විමසා තිබෙනවා. මේ පොතරම් මහන්සි වුණත් ඒ භාවනාව වැඩෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. දැන් වහන්සේ ඒ පිළිබඳව ගොඩක් පහදා දුන්නා. කියන්නේ භාවනාවට යොමු වෙන්නේයි භාවනාව අවශ්‍ය වෙන්නේ මොනවාද? අරමුණ මොකද්ද? මේ සම්බන්ධයෙන් ඒ ගැන ගොඩක් හිතනවා නම් ඒ සම්ප්‍රදාය වලින් මිදිලා ඔබ වහන්සේ පහදා දුන්න ආකාරයෙන් මේ භාවනාව පුරුදු කරනවා නම් මම හිතන්නේ පහසුවෙන්ම ඒ තත්ත්වයන්ට
පත් වෙන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. අභිඥා ඍද්ධිමය ඥාන බ්‍රහ්ම ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද? දැන් අභිඥා මේවා නම් ඇත්තම අර කිව්වා වගේ දැන් ඔය ප්‍රශ්න හුඟක් විට පොත්පත් බලන අයට නිකම්ම හොයාගත්තේ. දැන් මං හුඟක් විට මේ කියන්න උත්සාහ කරයි භාවනාවක් ප්‍රායෝගිකව කෙනෙක් කරගෙන යනකොට ඇති වෙන අත්දැකීම් එක්ක කතා කරනවා නම් මේ ඊටාම ප්‍රයෝජනවත් ඒ පුද්ගලයාට. මොකද පොතපතින් ලීසිම ගන්න පුළුවන් ඒවා තියෙනවා. පොත් කියවනවා නම් ඒවා අභිඥා කියලා කියන්නේ විශේෂ නුවණක් කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය අයටත් නුවණ කියන එක තියෙනවානේ. නිසා හිතක් සමාධිගත කරගත්තට පස්සේ විශේෂ නුවණවල් හරිගස්ස ගන්න පුළුවන් හිතට. ඒවට තමයි අභිඥා කියලා කියන්නේ. ඔය ඉර්ධිවිද ඥාන කියලා තියෙන එක කොටසක්. ඒ කියන්නේ අහසින් යන්න වගේ ඒවා ඉතින් ඊටාම දියුණු සමාධි තියෙන්න ඕනේ. ඒ සමාධිත් උන්ට වසී වෙලා තියෙන්නත් ඕනේ. ඒක නිකන් අහසින් යන්න බෑ. ඒවා ඉතින් හරියම අමාරුවෙන් ලබා ගන්න ඕනේ ඒවයි වන. ඊළඟ දිව්‍ය ස්රෝත කියන්නේ ඈත තියෙන දෙයක් ඇහුම්කන් දෙන්න. අර මං කිව්වා සද්ද වලට ඇහුම්කන් දෙන්න කියලා. සමහරව ඔහොම අහගෙන ඉන්නකොට සමහර විට මේ දැන් මේ තියෙන නැති දැන් ඒ කියන්නේ මේ සාමාන්‍ය කනට ඇහෙන්නේ නැති සමහර සද්ද ඇහෙන්න ඉඩ තියෙනවා. දැන් අපිට කනට ඇහෙන්නේ සද්ද එක්තරා තරංග ප්‍රමාණයක ඒවනේ ඇහෙන්නේ. ඒ කන සංවේදී නම් තවත් සද්ද මේකේ තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. තවත් මේ ඒවට කියන්නේ හර්ට්ස් කියලානේ. තප්පරයකට කම්පන වෙනස් ඒවා තියෙනවා. 20ට වෙනස් ඒවා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියමු සමනළු සද්දයක් කරනවා. ඒ අනිත් සමනළුන් දැහෙනවා. සාමාන්‍ය තප්පරයක කම්පන 1,50,000 විතර. ඔය වවුලු සද්දයක් කරනවා. තප්පරයකට කම්පන 70,000කටත් වැඩි. ඒ සත්තුන්ට සමහර සද්ද ඇහෙනවා අපිට ඇහෙන්නේ නැති. ඒතර උන්ට ඇහෙන්නේ මොකද? ඒ තුන්ගේ කණෙන් ඇහෙන්නේ. ඒතර ඒ කන ෆ්‍රීකවන්සි වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ මේක දිග කතාවක්. මේවා කිටි කරන්න ගියපුවම තවත් වැරදි අදහස් යනවා. මේ ඉතින් ඒ හින්දා ලෝකේ හරීම සංවේදී පුද්ගලයාට හරීම සුන්දර ජනක තැනක් මේ එක ඥාන ලැබෙනවා නම් කෙනෙකුට. දැන් බුදුහාමුදුරුවෝ කොච්චර දියුණු කළා මේ අනාවරණක් කියන ඥානයක්. ඒ කියන්නේ ඕනෑම දෙයක් දැනගන්න පුළුවන් ඥානයක් ලබා ගත්තා. ඒකට කියන්නේ අනාවරණ ඥානය කියලා. එතකොට කැමති දෙයක් තියෙනවා නම් ඒක තමුන්ටම මොකක් හරි කාගෙන්වත් අහන්න නැතුව දැනගන්න පුළුවන් ඥාන. ඉතින් කොච්චර සන්තෝෂයක්ද බලන්න ඒක. එතකොට ඒ වගේ එක ඥාන තියෙන. දැන් නිකම්ම කෙනෙකුට මේ නිකන් කොහේ හරි කැලේක හරි ඉඳගෙන ඉන්න වස කම්මැලි සමහරු කියන්නේ අපෝ හරි කම්මැලි කියලා. ඒ යාර මොකක් ඥානයක් නැහැ නේ. යාර පෙන්නේ ගස් කොළන් විතර. නමුත් මේ සුභායක දේවල් තුල බුදුහාමුදුරුවෝ කියවා යතෝ සම්ම සති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං. ඒ කියන්නේ කෙනෙකුට මේ සිහිය හොඳට පවතින වෙලාවේ මේ පහළ වීම පේනවනේ. මේ රූප කලාප රූප දේවල් නාම රූප ධර්ම මේවා පහළ වෙනවා හොඳට පේනවනම් එතකොට කන්දානං උදයබ්බයන් ඒ වගේ පහළ වීම සහ නැති වෙලා යෑම පේනවනම් ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං. යා නුවණ තියෙන මේ පුද්ගලයාට ඒක අමෘතයක් වගේ කිව්වා. දැන් බලන්න ඔය කැලේ ඉඳලා එහෙම භාවනාලාභියාට අමෘතයක් ලැබුවේ. දැන් ඔය කොහොමද කියන්නේ භාවනා නොකරන කෙනෙකුට? අන්න ඒකයි. භාවනාවක් කරලා කැයින කාලයක් කරලා ඉතින්ට යන්න ඕනේ. එතකොට යාට කැලී හිටියත් හරි සූදායක මානසික ස්වභාවයක් නෙවෙයි. කැලී ගහක් දැකලා නෙමෙයි ඉන්නේ. මේ සුභා ධර්මයේ එහෙම එකක් තියෙනවා. ඒක නිවනටත් මෙහා ලැබෙන එකක් තමයි. ඒව ලබා ගන්න එක ඕන කෙනෙක්. අද තියෙනවා එහෙම ලබා ගන්න අය ඕන තරම්. වෙන රටවල් වලින් ඇවිල්ලා බෞද්ධ නෝනා ඇවිල්ලත් ඒක කරගෙන ගිහිල්ලා බෞද්ධද නැද්ද කියලා එකපාරට කෙනෙක් දැක්කාම හිතන්න බෑනේ. බෞද්ධද නැද්ද කියන මේ චරිත ලක්ෂණ එකක් නෙමෙයි. ඒක දර්ශනයන්නේ. එතකොට වෙලාවකට බෞද්ධයත් දැන් ඔය එක කරනකොට ඒ විලායේ බෞද්ධ නෙවෙයි මිනිමැරුමක් අරකම් මේවා කරනකොට ඒ නිසා හිතත් තුළ පහළ වෙන සහ පහළ නොවන අවස්ථාවක් ඔය. දැන් හොඳ දෙයක් කරනකොට
අපි හිතමුකෝ මුස්ලිම් කෙනෙක් හරි කියලා නැත්නම් කතෝලික කෙනෙක් අපි එයා කාට හරි මේ ගයක් හදලා දෙනවා. නැත්නම් මොකක් හරි දැස්සෙත වෙනවා ටෙන්ට් එකක් ගහලා දෙනවා. ඒතකොට පිනන්නේ බෞද්ධද ඒතකොට? මොකක්ද ඒක? මොන ආගමිකද? නිසා හොඳ කියන එකයිද නරක කියන එකයි තීරණය වෙන්නේ හිත තුල. ඉතින් හැම වෙලාවෙම හොඳම තියෙනවනේ ඉතාලම හොඳයි. හොඳයි නරකයි දෙකම තමයි මිනිස් තුල තියෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙක් හොඳ දෙයක් කරොත් දැන් බාහනා හොඳ දෙයක්. ඒතකොට මේ හොඳ දෙයක් කරන්න ඒ කරගෙන යන වෙලාවේ එයා බෞද්ධ වෙනවනේ ඒතකොට එලා. ඒ නිසා මට මතකයි මම එක සැරයක් රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ මං ගිහි කාලේ මට ප්‍රශ්නයක් තිබ්බා දැන් විදේශීය අය භාවනා කරනකොට මේ දැන් ශ්‍රද්ධාව ඇති වෙනවද කියලා. දැන් ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට එන පැහැදීම. එතකොට විදේශික කෙනෙක් එහෙම බුද්ධ ධම්ම සංඝ මොකවත් ගැන හිතලත් නැහැ කෙනෙක් කියමුකෝ. එහෙම ඇතින්නවනේ. එතකොට එහෙම කෙනෙක් භාවනා කළොත් එයාට ශ්‍රද්ධාව ඇති වෙනවද කියලා. එතකොට හාමුදුරුවෝ කියනවා ඔව් ශ්‍රද්ධාව ඇති වෙනවා මේක හොඳයි කියලා හිතපුවාම. එතකොට ධර්මයේ හොඳයි කියලා දැක්කනේ භාවනා ධර්මයේ. එතකොට බලන්න ඕනෑම දෙයක් එහෙම විස්තර කර හැකියි. එතකොට ශ්‍රද්ධාව පහළ වෙනවා. එතකොට ඊහිඳර පොත්පත්වලම නෙමෙයි ඕනනේ මේක ප්‍රායෝගික වැඩක්ින්ද ප්‍රායෝගික දැනුම ඉතාම අවශ්‍යයි මේ භාවනාවට නම්. පොත්පත්වල විතරක් දැනෙමින් නම් මේ වැඩි බෑ. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි පොත් බලන්නේ නැතුව කියනවල නෑ. ওই සූත්‍ර 20000 මම බලලා තිනවා. මම කලිමුත් එක කියලා තිනවා. මොකද නැත්තම් අපි මේ ප්‍රායෝගිකවම කියන්නේ නැයි කියලා. මේක ප්‍රායෝගික වැඩක්ින්ද එහෙම අපි කියන්නේ. ඒ කියන්නේ පොත්වල කරුණු තිබ්බයි කියලා ඒක යන්න බැරි ගමනක්. ඒ නිසා මේක ප්‍රායෝගිකවම කරලා හොඳට අඳුනා ගන්න එකක් මේක. ඊටාම හොඳ සාන්ත තත්වයකට හිත ගෙනියන්න පුළුවන් දෙයක් ඒක. ආශ්‍රය ස්වාමීන් වහන්සේ දැන් අපි ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරා. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කලිමුත් සඳහන් කරා වගේ අපේ මුල් වැඩසටහනේ සිටම මේ දක්වාම අහලා තියෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතෙක් කල් අපි ඒක සාකච්ඡා කරේ නෑ ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ඔබ වහන්සේ ඉස්සලා සාකච්ඡා කරා මේ ආනාපාන සති භාවනාව පිළිබඳව. අතනසින්ම දැන් අපේ ධර්මයේ සඳහන් වෙනවා සිද්ධාර්ථ කුමාරයා කුඩා කාලයේ සිටම ආනාපාන සති භාවනාව පුරුදු කරලා තිබුණා. ඒකම නොඑක අවස්ථාවල ඒකම අපි භාවනා වඩන්න හැම වෙලේම ආරම්භ කරන අවස්ථාවක හුස්ම බැලීම කරනවා. මේක ආනාපාන සති භාවනාවද මේ පිළිබඳව බොහෝ පිරිසක් වහන්සේගෙන් විමසා තිබෙනවා. කරුණාවෙන් මේ ආනාපාන සති භාවනාව පිළිබඳව පොඩ්ඩක් පහදා දෙන්න ලෙස. ඒක නම් දීර්ඝ කතාවක්. මේ ආනාපාන සති කියන එක. මොකද අනිත් භාවනා අරමුණු දැන් උදාහරණයක් වශයෙන් කියමුකෝ කසින භාවනාව කියලා තියෙනවානේ බලාගෙන. ඒක බලාගෙන භාවනා කරන්න ප්‍රකට වෙන අරමුණ. ප්‍රකට වෙන හුඟ. ආනාපාන සති විතරක් භාවනාව කරන්න සියුම් වෙලා හුස්ම අප්‍රකට වෙනවා. ඉතින් ඒක සියුම් විදිහකට වෙන තාලයකට ගෙනියන්න ඕන භාවනාවක්. මේ ඒතොල નિરાයාසයෙන්ම හිත තැම්පත් වෙනවා හුස්ම අප්‍රකට වෙනවා. ඒ කියන්නේ ධානය වගේ යනකොට හුස්ම හොයන්නවත් බැරි තරමට අප්‍රකට වෙනවා. දැන් අනිත් භාවනාවක් ගත්තාම එන්න ප්‍රකට වෙනවා. ඒ අරමුණු ප්‍රකට වෙනවා. ඔය වෙනසත් අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ආනාපාන සතිය හරි මොකක් හරි භාවනාවක් කරනකොට හිතට වද දීලා බල කරලා එහෙම කරන්නත් බෑ. මේ සුභායක සිද්ධියක් නේ හුස්ම කියන්නේ. ඒතර හුස්ම කියන සුභායක සිද්ධිය දිහයි මේ බලන්න කියලා කියන්නේ. ඒතර මේ සුභායක සිද්ධියක් හින්දා ඇයි මේක යොදලා තියෙන්නේ කියලා බලන්න. ඇයි මේක යොදලා තියෙන්නේ කියලා බලන්න. දැන් අපි සද්ද නැතුව නිශ්චලව ඉඳගෙන හිටියාම මොනවද අපිට දැනෙන්නේ? සමහර විට ඇඟේ වේදනාවක් තියෙන අයට වේදනාවක් දැනෙනවා. අපිට ඇඟේ වේදනාවක් නැති අයට මොනවද දැනෙන්නේ? ඒතර ඇඟේ මොකක් හරි දැනෙන්නේ ඔය හුස්ම විතරයි. අන්න ඒකයි ඔය බලන්න කියන්නේ. මොකද ඇඟක් ගැන ළඟටම බලන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකින්ද. එතකොට සමහරුන්ට මොකක් හරි අසනීප වගේ තත්ත්වයක් තිබ්බොත් හදවතත් ගැහිනවා දැනෙන්න පුළුවන්.
නමුත් හුස්ම කියන එක හැම වෙලාවෙම දැනෙන එකක් හුස්ම ගන්නකම්. ඒතකොට ඉතාලම පැහැදිලි මේ හුස්ම දීලා තියෙන්නේ ඒ නිසා කියන එක. මොකද ඊට කලින් ප්‍රාණයාම කියලා ඔය Hindu එකෙත් ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා වේදෙත් ඔය අරමුණු වෙනස් විදියකට බලන ආකාරයක් තිබ්බා. හුස්ම නවත්තගෙන ඉඳීම අරම ඒත් හුස්ම තමයි මුල් කරගෙන ඒක තිබ්බේ. මොකද ප්‍රාණයේ තියෙන්නේ හුස්මේ හින්දා ප්‍රාණයාම කියලා. ඉතින් එතකොට ඒ කාලේ ඉන්දියාවේ හුඟක් ඕවා එක එක භාවනා ක්‍රම හොයන්නේ ඇති. එතකොට බෝධිසත්වෝ මේ හුස්ම බලන් ඇති සසර පුරුද්දකුත් හින්දා. දැන් ඒක මොකද පුංචිම කාලේ අර දඹරුක් සෙවෙනි ඉන්නකොට අර පියතුමන් එහෙම කුඹුරු මේ සීස මඟුල අවස්ථාවිත් කරා කියලා තියෙනවනේ. ඒතර කවුරුක් කියා දුන්න එකක් නෙවෙයිනේ. ඒතකොට ඉඳා ඒ සසර පුරුද්දට එන්නත් ඇති. කොහොම වෙතත් ඒ බුදුවරු එහෙම කරනවා කියලා තියෙනවා. ඉතින් නමුත් ඒකම නෙමෙයි බුදුහාඳුරෝ හැමෝටම දුන්නේ. සමහරුන්ට මෛත්‍රී භාවනාව දීලා තියෙනවා. සමහරුන්ට පිළිකුල් භාවනාව දීලා තියෙනවා. සමහරුන්ට අර කසින වගේ අර මේ මලක් දිහා බලලා ඒ වගේව දීලා තියෙනවා. රෙදි කෑල්ලක් පිළිමදින්න කියලා දීලා තියෙනවා. ඒ නිසා උගාක් භාවනා ක්‍රම බුදුහාඳුරෝ අනිත් අයට දීලා තියෙනවා. ආනාපාන සතියම දීලා නැහැ. ඒතර ඒකෙන් තේරෙනවා සමහරුන්ට සමහර ඒ වගේ හිත තැම්පත් වෙනවා. සමහරුන්ගේ හිත තැම්පත් වෙන්නේ නැහැ හුස්ම බැලුවත්. එහෙනම් බුදුහාඳුරෝ විවිධ ක්‍රම දීලා තියෙනවා. එතකොට අපි හුස්ම බලන්නම කෙනෙක් කැමති නම් ඒක කරනකොට ඒකට නම් ඉඳ ගන්න ඕනේ. ඇවිද හුස්ම බලන්න බෑ. ඒක කොහේ හරි තැනක ඉඳ ගන්න ඕනේ. අර කොන්ද තනි කෙලින් තියාගෙන. මේ මූලික ඉරියව්ව ඒකට ඕනේ. අනිත් මෛත්‍රී වගේ භාවනාවට නම් ඇවිද උනා පුළුවන්. මේ භාවනාවට විතරක් හුස්මනේ බලනතොට හොඳට පෙනහළු වලට හොඳට වාතාශ්‍රය යන හැටියට අර ඍජුව කොන්ද තියාගන්න එක හොඳයි. ඊට පස්සේ එහෙම තියාගෙන එකපාරට හුස්ම වලට හිත ගන්න නැතුව නිකන් නිස්සද්දව ඔහොම ඉන්න ඕනේ ශරීරේ. ඒ අතරේ ඇහි මෙහි වේදනාවම තියෙනවා නම් හුස්ම බලන්න බෑ. එහෙම පිටස්තර අය කතා බහ කරනවා නම් ඒත් හුස්ම බලන්න බෑ. ඒතකොට කටහඬ මේක විශාල බාධකයක් මේක. ඒක තේරුම් ගන්නත් ඕන. ඒක දැනගන්න ඕන ඕ විසුද්ධි මාර්ගයේ මේ අර පරාක්‍රම බාහු සම්නේ තියෙන ඒ රජතුමා මේක පරිවර්තනය කරලා සිංහලට ඒ කාලේ. ඒකෙත් තියෙනවා ඒ සත්‍ය. මනුස්ස කටහඬ ආනාපාන සතියට ලොකු බාධකයක් කියලා. අනිත් භාවනාවට වඩා. ඒ නිසා ඒක බලා ගන්නත් ඕනේ. ඊට පස්සේ ශරීරයේ මේ රිදුන් තදවීම අරවම තියෙනවා නම් හුස්ම කියන එක සිවුම් එකක් ඉඳ අර තද විමුක්තියක්දී ඒක දිනු කරන්න බෑ. ඒක හොඳටම නිරෝගී තියෙන්න ඕනේ. කිසිම ආපදාවක් අපහසුවක් තද ගතිය මේ වේදනාවක් හිරි වැටිල්ලක් අරවම නැතුව තියෙන්නත් ඕනේ. පටන් ගන්නකොට මේක හොඳින් දිනු කරන්න ඕන. ඒකල්ල එතකොට තේරෙනවා ශරීරයේ හුස්ම විතරයි තමුන්ට දැනෙන්නේ කියලා. ඒක තමයි පටන් ගන්න හොඳ මොහොත. ඊට පස්සේ හුස්ම එමීට ඇතුල් වෙනවා පිට වෙනවා බලන්න ඕනේ. හුස්ම මේ නාසයෙන් ඇතුල් වුණාට මේක පිනහළු වලට යනවනේ. ඒ ගමන් මාර්ගය බලන්න අවශ්‍ය නැහැ. මොකද පිනහළු දෙකටනේ යන්නේ. ඒවා එහි දුර දිගයිනේ. එතකොට ඒ හින්දා එහෙම දැනෙන්නෙත් නැහනේ. පිනහල්ල වෙන බවක් අපිට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ උර කුහරේටනේ දැනෙන්නේ. ඒතකොට උර කුහරේට දැනනවා උදරේට දැනනවා. උදරේට හුස්ම යන්නෙත් නැතුව උදරේ තෙරපෙනවනේ ඉස්සරහට. ඒතකොට උදරේටත් දැනනවා. ඒතකොට මේවා තමයි ඔය එක ක්‍රම හැටියට ඇවිල්ලා තියෙන්නේ. උදරේ බලන්න එහෙම දුන්නේ. සමහරු එක භාවනාවක් නැහැ ඒකට අදාළ නැහැ කියන්නේ ඒකයි. දන්නේ නැහැ මේක මොකද්ද බලන්නේ කියලා. නිසා මේ හුස්ම සම්බන්ධව ඇඟට යම් කිසි දෙයක් දැනෙනකොට හොඳ ලීසි ස්ථානයක් නාසය. ඇයි? නාසය හැප්පිලා තමයි හුළඟ ඇතුල් වෙන්නේ. එතනින් පස්සට ඒක හැරවිලා පිනහළු පැත්තටයි එන්නේ. ඒ හරිය දැනෙන්නේ නැහැ නේ කෙනෙකුට. ස්නායු හුඟක් විතර තියෙන්නේ අපේ මේ හැමත කිට්ටු කරලා. ඒස නාසය අග හරියට හොඳට දැනෙන්නේ. ඉතින් ඒක අගම දාලා හිත යොදන්න ගියොත් එහෙම ඔය සමහරව එහෙම කළා තමයි ඉසිරද්දී එහෙම හදාගන්නේ. නලල තද වෙනවා කියනවා. ඉතින් ඒක එක්කම කියනවා. ඒ මොකද එයා අනවශ්‍යව බලයක් යොදනවා හුස්ම බලන්න. දැන් අපි ගහ දිහා බලාගෙන ඉන්නකොට ගහ ඔළුව තියාගෙන බලන්නේ නැහැ. ටික පස්සට ඉච්චාම ගහ පේනවා. ඒක අමාරුවක් නෑනේ. ඒ වගේ හුස්ම දිහා බලාගෙන ඉන්න අමාරුවක් වෙන්න බෑනේ.
අමාරු වෙන්නේ යා වැරදි විදිහක් පාවිච්චි කරනවා කියන එකයි. ඒ නිසා නිරුත්සාහයෙන් හුස්ම වැටෙන දිහා බලාගෙන ඉන්න ඕනේ. එහෙම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැන් ක්‍රමයෙන් එහෙම බලාගෙන ඉන්නකොට හිත තැම්පත් වෙනවා. එහෙම හිත තැම්පත් වෙනවා කියන ලක්ෂණ දැනගන්න පුළුවන් වෙනවා. වැඩි කලබල නැති හිතක් හැරිගෙසි එනවා. ඉතින් මේක කලබලයටත් බෑ. අපි හිතමු දැන් තව විනාඩි 10කින් 15කින් ගමනක් යන්නත් තියෙනවා. මම මේ භාවනා කරලා ඉන්නම් කියලා එහෙම ඉවුව කරන්න බෑ. මේක මේ හිතේ ශාස්ත්‍රයන්නේ. ඒ නිසා මේක මනෝවිද්‍යාත්මක එකක්. ඒ නිසා හොඳට කාලය තියෙන්න ඕනේ, විවේකව තියෙන්න ඕනේ, කලබල නැතුව තියෙන පරිසරයක් තියෙන්න ඕනේ. ඉතින් ඔක්කොම සාධක එක්කව විචාන්ත මේකේ සාර්ථක ප්‍රතිඵල එන්නේ. හුඟක් දිනකට හුඟක් කල් කරලා ඉන්නේ නැත්තේ. යා මූලික ඒවා පිළිපදින්නේ නැති නිසා. ඒවා ඕන තරම් මේ අද මේ අන්තර්ජාලය තුලින් අපේ හාමුදුරු ගොල්ලම ලංකාවේ ගුණා ආනාපාන සති කියන සෑහෙන විස්තර සපයලා තියෙනවා. මම හුඟක් දැකලා තියෙනවා. හරි හොඳයි. පොත්පත්වල ආශ්‍රයෙන් විස්තර කරලා තියෙනවා. තව පොත්පත් ලියලා තියෙනවා. මේ වගේ ඕන තරම් විස්තර ගත්තයි. මම හුඟක් විට කියන්න උත්සාහ කරේ මේ කරගෙන යන කෙනෙකුට ඇති වෙන අත්දැකීම් ටිකක් දියුණු වෙනකොට එන අත්දැකීම් වලට උත්තර සපයලා හොඳ තැනකට මේපත් වෙන්න නැත්තම් කරන්න තියෙන පාරක් කියන්නේ නැහැ. මූලික කරුණු නැවත කීම සහ ඇසීම මේ අපි ආපස්සට අපිත් යනවනේ ආපස්සට කොච්චරවත්. නිසා ඉස්සරහට යන්න කියන කෙනෙක් කාලයක් තිස්සේ කරලා එහෙම කිරීමෙන් දියුණු කර එන අය ප්‍රශ්න අහනවා උගාක් හොඳයි. මේ නැතර මූලික ප්‍රශ්න පොත්පත්වලින් ලීසිම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ වගේ අපේ මේ වැඩසටහන් ආරම්භපු නැත්තම් ඒ භාවනා වැඩසටහන් වලට අහුම්කම් දුන්න පිරිස අපෙන් විමසනවා අපේ හාමුදුරනේ මේ භාවනා කිරීම සඳහා රත්මල් කන්ද සෙනසුනේ නතර වී භාවනා කටයුතු කිරීමට අපිට අවස්ථාව ඇති බව අසා තිබෙනවා. එසේ කිරීමට අප කළ යුත්තේ කුමක්ද? මේ ආකාරයෙන් අපිට දුරකථනයෙන් අමතන්නට පුළුවන්ද? මම නම් හිතන්නේ මම අපේ ස්වාමීන් වහන්සේට දුරකථනයෙන් අමතලා බාධා කරනවාට බාධා කිරීම විතරක්ම සුදුසු නෑ. එවැනි කෙනෙකුට විස්තරයක් දැනගන්නට අවශ්‍ය නම් අපිට අපේ සෙනසුනේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්නට පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක ලබා දුන්නම අපේ ස්වාමීන් වහන්සේට පහසු අවස්ථාවක අපේ හාමුදුරනේ ඒ අයට පහසු වෙලාවක් පහසු අවස්ථාවක් ලබා දෙයි. මේ කාලයේදී අත් වශයෙන්ම මේ සෙනසුනේ නැවතී භාවනා කරන්නට නේවාසිකව භාවනා කිරීමට අවස්ථාවක් නැහැ මේ තිබෙන වාතාවරණය නිසා. මම හිතන්නේ ඉදිරි කාලයේදී ඒ අවස්ථාව ලැබෙයි. ඒකත් අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයක් වෙලාවක් ලබාගෙන පැමිණෙනවා නම් හොඳයි. කෙසේ වෙතත් මේ වැඩසටහන් නරඹලා ඔබ යම්සි තත්වයකට යම්සි අවබෝධයක් ලබා තිබෙනවා නම් තව ඉදිරියටත් මේ පිළිබඳව ගැඹුරු කරුණු කාරණා ලබා ගැනීමට ඉගෙන ගැනීමට උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් මම හිතන්නේ සෙනසුරාදා දිනේ දැන් මෙහි මේ සෙනසුනේ අපේ ස්වාමීන් වහන්සේ පැය දෙක තුනක් පමණ උදේ වරුවේ වැඩසටහන කරනවා. ඒ ස්වාමීන් වහන්සේ සමගම ප්‍රායෝගිකව භාවනා වැඩසටහන සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳව දන්නලා මේ ඔබ පැමිණෙනවා නම් මම හිතන්නේ වඩාත් හොඳයි. ඊට පස්සේ පුළුවන් මේ ආරණ්‍ය සේනාසනේ නේවාසිකව වැඩ සිට මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නට තව තවත් අපේ ස්වාමීන් වහන්සේගෙන් ගැඹුරු කාරණා වලට සම්බන්ධ දැනුමක් ලබා ගන්නට පුළුවන්, කමඨහන් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ අද අපේ වැඩසටහන අවසන් කරනවා. නැවතත් අපි හම්බ වෙන තෙරුවන් සරණයි.